ආයුබෝවන්. To the point අපි අද දවසේදීත් ආරම්භ කරන්නට සූදානම්. අපි අද ව්‍යවසායකත්වය ගැන කතා කරනවා. හැබැයි ඒ එක්කම රටේ දැවෙන ප්‍රශ්නයකටත් උත්තර අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔබ දන්නවා පහුගිය වසර කිහිපය මුළුල්ලේම විශාල ආందోලනයක් ඇති වුණා මේ ජෛව පොහොර සම්බන්ධයෙන්. අපේ රට ජෛව පොහොර වලට ගිහිල්ලා අපේ නිරෝගිමත් අනාගත පරපුරක් බිහි කරනවා කියන අරමුණ පෙරදරි කරගෙන අපි ස්ථානගත වුණා. නමුත් යම් යම් හේතු කාරණා නිසා එය ඇතැම් අවස්ථාවන් වලදී අසාර්ථක වෙච්ච ගැටලු තිබුණා. එතකොට අපි මේ අසාර්ථක වෙච්ච ගැටලු මොනවද? ඒ ගැටලු වලට ආපහු පිළියම් කොහෙන්ද හොයන්න ඕනේ, කොහොමද හොයන්න ඕනේ කියන එක වෙනුවට නැවත අපි හිතනවා අපේ රට නෑ ජෛව පොහොර අවශ්‍ය නැහැ. අපිට ඕනේ හොඳ අස්වැන්නක්. අපිට ඕනේ ආහාර ප්‍රශ්නෙට පිළිතුරක්. අපිට ආහාර හිගෙන් එළියට එන්නයි අපිට ඕනකම තියෙන්නේ කියන මතයත් එක්ක නැවත වතාවක් මේ ජෛව පොහොරේ නැත්නම් කාබනික වගාව කියන එකට ටිකක් මම හිතනවා ආපස්සට යන තත්වයක තියෙනවා. නමුත් අපි හරියට අපේ හදවතට කතා කරලා බැලුවොත් අපි නිරෝගිමත් ජාතියක් අනාගත පරපුර වෙනුවෙන් බිහි කරන්නට නම් අපිට අපේ කැමැත්ත අතුවම අපි යන්නට ඕනේ නැවත ජෛව පොහොර යොදාගෙන වගා කටයුතු ආරම්භ කරන්නට ඕනේ. කන්නේ අපි 60ට 70ට දුන්නානේ වීදි. පුරෙන්ම වීතික දුන්නා. කොයිටම කරන කට්ටිය අද දවසේ අපි මේ ගැන කතා කරන්නට ආරාධනා කළා බයෝෆුඩ්ස් පුද්ගලික සමාගමේ නිර්මාතෘවරයා සභාපතිතුමා ආචාර්ය සරත් රණවීර මහතාට ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. ඒ වගේම එතුමා මේ වෙනකොට ජාතික කාබනික පාලක ඒකකයේ උපදේශන සභාවේ සභාපතිත්වයත් දරනවා. ඉතින් ඒ එක්කම ලෝකෙත් එක්ක ගනුදෙනු කරනවා. විශේෂයෙන් මේ කාබනික කියන අපි වචනේ අර්ථයම අපි බලමු. එතුමා බොහෝ කටයුතු කරනවා විවිධ ලෝක සංවිධාන සමග එකතු වෙලා. මම මුලින්ම මේ අපි ඔය කාබනික කියන තත්වය ගැන එහෙම නැත්නම් ඒ අවස්ථාව පිළිබඳව කතා කරන්නට කලින් මේ බයෝෆුඩ්ස් කියන මේ ආයතනය ස්ථාපිත කිරීම පිළිබඳව ඔබතුමාහි නිර්මාතෘවරයා විදිහට මම කැමතියි දැනගන්න. මේක ඇත්තටම උනේ 1993 කියන වර්ෂයේ මම ඇත්තටම තේ පිළිබඳව විශේෂඥයෙක් එතනින් මම අයින් වෙලා ඇත්තටම අදහස් කරා තේ වලින් ව්‍යාපෘතියක් පටන් ගන්න. හැබැයි ඒ ව්‍යාපෘතිය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් බවට පත් කරගන්න අවශ්‍යතාවයක් තිබ්බමට. ඉතින් මේ මගේ ලබාගත් දැනුම ලංකාවේ අධ්‍යාපනය ලැබීමම ඒ වගේම විදේශ අත්දැකීම් ගොඩක් ලැබුවා චීන වගේ රටවල් වල. ඉතින් ඒ වෙලාවේ මම කල්පනා කරා ඇත්තටම ලංකාව වගේ රටකට යන්න තියෙන හොඳ මගක් තමයි මේ පරිසරය දිහා බැලුවම කාබනික එහෙම නැත්නම් පරිසර හිතකාමී ව්‍යාපෘතියක් පටන් ගන්න. එහම 93 පටන් ගත්තේ මේ ව්‍යාපාරයේ කුඩාවට. මේ කුඩාවට පටන් ගත්තේ ව්‍යාපාරය 93 වර්ෂයේම අපි ජර්මනියට පළවෙනි ඕගනික් ටී කන්සයින්මන්ට් එක අපි ඇරියා එක්ස්පෝර්ට් එකක් කරා. ඒ වෙනකොට ජර්මනියේ නීති රීතියක් තිබෙන්නේ නැහැ ඇත්තටම. කාබනික නීති රීති යුරෝපයේවත් තිබෙන්නේ නැති කාලෙක තමයි අපි අපනයනය කරේ. ඒ පටන් ගත්ත ගමන අපි ඩොලර් මිලියන 25ක් දක්වා වැඩි දියුණු කරමින් විවිධ දේවල් ඒ කියන්නේ විවිධ තේ වලින් පටන් ගන්න පොල් ඒ වගේම කුළු බඩු ඒ වගේම අධිශීත කරන දේවල් ඒ වගේ බොහෝ දේවල් වලට අපි විශාල ගොවි සංවිධානයක් පවුල් 5000කට වඩා සංඛ්‍යාවක් සම්බන්ධ කරගෙන අපිට සපයන කට්ටියට සම්බන්ධ කරන් විශාල ව්‍යාපෘතියක් බවට පත් කරගෙන තියෙනවා අද වෙනකොට. හොඳයි. දැන් ඒ එච්චර කාල පරාසයක් තුලදී ලැබපු අත්දැකීම් ඔබ අපේ රටේ විතරක් නෙමෙයි විදේශ රටවල් වලත් ලැබපු අත්දැකීම් එක්ක අපේ රටේ මේ කාබනික වගාව කියන දේ කොතනද තියෙන්නේ? අපේ රටේ ජනතාවගේ ආකල්ප ඔබ විශ්වාස කරන හැටියට කොතනද තියෙන්නේ? ඇත්තටම කාබනික කියන වචනේ තේරුම අපි හරියට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. පළවෙනි එක මම දැක්කේ කාබනික් කියන දේවල් අපි මුතුමිත්තු කරේ නෑ. මුතුමිත්තු කරේ පාරිසරික වගාවක්. තොර මේ කාබනික් කියන වචනේ එන්නේ 1990 ගණන් වලින් පසුව. මේ කාබනික් කියන පාරිසරික හිතකාමී කෘෂිකර්මයේ තුල තියෙනවා බොහෝ දේවල්. ජෛව ගති කෘෂිකර්මයේ තියෙනවා, කාබනික කෘෂිකර්මයේ තියෙනවා, නැචරල් ෆාමින් කියන, හොබි ෆාමින් කියන ඒ වගේ බොහෝ දේවල් අන්තර්ගතයි මේකට. ඉතින් මේ අන්තර්ගතයේ තුල ඒ ඔක්කොම පාරිසරික සස්ටේනබල් ඇග්‍රිකල්චර් එකට අයිති.
මේ තුළ කාබනික් කියන එකට සුවිශේෂ නීති රීති පද්ධතියක් තුළ හොඳ මැනේජ්මන්ට් සිස්ටම් එකකට දාපු පාරිසරික කෘෂිකර්මයට තමයි කාබනික කෘෂිකර්ම කියන්නේ. මිසක් මේ සියල්ලම කාබනික කෘෂිකර්මය නෙවෙයි. හැබැයි සියල්ලම වැටෙනවා පාරිසරික කෘෂිකර්ම කියන පද්ධතියට. හොඳයි. දැන් එතකොට දැන් මේවට නීති රීති සැකසීලා තියෙනවද? මොකක්ද මේ නීති රීති පද්ධතිය? ලෝකෙ පුරාම මේකට ගොඩක් කල් නීති රීති යුරෝපයේ වෙනම තියෙනවා මේ EU 834 කියන එකත් ඇමරිකාවේ අපේ NOP කියන එකත් ජපානයේ JAS ඒ රජයන් මැදිහත් වෙලා මේ නීති රීති සකසලා තිනවා. ලංකාව 2017 දී ගැසට් පත්‍රයකින් මේ ලංකාවට අවශ්‍ය නීති රීති හැදුවා. අපි 2002 ඉඳන් ලොකු දායකත්වයක් දුන්නා මේ නීති රීති හදන්න. හේතුව උනේ මේ නීති රීති හදනකම් මේ කාබනික කියන එකේ තත්ත්වයන් රැක ගන්න බෑ අපිට. රටක ඕනෑම තත්ත්වයක් ලබා ගන්න නම් අපිට හදන්න ඕන ස්ටෑන්ඩඩ්ස්. ඒ ස්ටෑන්ඩඩ්ස් අනුකූල වෙන කට්ටියට විතරයි මේ සහතිකය ලබා දෙන්නේ. ප්‍රමිතිය. ඒතකොට ප්‍රමිතිය පදනම් කරගත්ත දෙයක් තමයි ඇත්තටම අවසානයේ නීතියක් බවට පත් වෙන්නේ. ඒතකොට දැනට ලංකාවේ අපනයන කරන සියලු දෙනාම ජාත්‍යන්තර නීති වලට අනුකූලව තමයි අපනයන කරන්නේ. ඒතකොට මේ ප්‍රමිතියෙන් තොර කිසිම දෙයක් කාබනික කියන ලේබල් එක ගහන්න බෑ. ලේබල් එක ගැහුවොත් ප්‍රොඩක්ට් එකකට ඒකට නඩු දැමීමේ අයිතිය ඕනෑම කෙනෙකුට තියෙනවා. හොඳයි. දැන් පසුගිය කාලේ දැන් අපි කාබනික වගාවට යොමු වුණා. මේ ජෛව පොහොර කියන දෙයට යොමු වුණා. එතකොට අපි මුලින්ම මේ ක්‍රමයට අපේ ජනතාවගේ කැමැත්තක් තිබුණා. හැබැයි ටිකක් යනකොට තමයි කාලය යනකොට තමයි දින ගණන් පහු වෙනකොට තමයි මේකට ගොඩනැගෙන්නේ විරුද්ධත්වයක්. දැන් එතකොට විරුද්ධත්වයක් ඇයි ගොඩනැගෙන්නේ? කොතනද අපිට වැරදුනේ? මම හිතනවා ඒක තමයි ඇත්තටම මේ ඉතාම වැදගත්ම ප්‍රශ්නේ මේ සාකච්ඡාව. මම හිතන විදිහට හේතුව තමයි දැන් ඕනෑම එකක් අපි කියනවා මේ කන්වර්ෂන් පීරියඩ් එකක් ඕනේ, පරිවර්තන කාලයක් ඕනේ. ඕනෑම රටක ලෝකෙ තියෙන දියුණු රටක පවා මෙවැනි දෙයක් කරොත් අවුරුදු 3ක් කාලයක් ගන්නවම යනවා අවශ්‍යයි. ලංකාවගේ රටේ අපිට තියෙන සියලුම සම්පත් දිහා බැලුවම මේක ඊට ටිකක් අඩු කාලෙකින් කිරීමට හැකියාව තිබ්බා. අඩුම ගන්නනේ අපි දැක්කා මාස 18ක් එහෙම නැත්නම් වී කන්න 3ක් මේකට අත්‍යවශ්‍යයි. එතකොට මේ හේතුව මේ ගොවියාව දැනුවත් කිරීමට අමතරව රාජ්‍ය යාන්ත්‍රණය මේ නීති රීති හදන කට්ටිය මේ ගැන දැනුමක් තිබ්බේ නැහැ. මේ ලංකාවේ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය තහනම් කරන වෙලාව ලංකාව කාබනික රටක් හැටියට බවට පත් කරන්න තීරණය කරන වෙලාවේ මේ දැනුම තිබ්බේ නැහැ. පාසල් අධ්‍යාපනය තිබ්බේ නැහැ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය තිබ්බේ නැහැ, නිලධාරීන් ගාව මේ දැනුම තිබ්බේ නැහැ, මේ නීති රීති හදන කට්ටිය ගාව මේ දැනුම තිබ්බේ නැහැ. ඒතර මේ දැනුම නැතුව ගොවියට මේ දැනුම ගෙනියන්න බෑ. ගොවියට දැනුම යන ක්‍රමවේදයක් තියෙනවා පල්ලෙහාට. ඒ ක්‍රමවේද තුල ගොවියට ඕනකම තිබ්බත් ඒක අසාර්ථක මෙහෙයුමක් වුණා. ඇත්තටම කළ යුතු තිබුණේ මම දැක්කේ දැන් මේවැනි දෙයක් නවත්තන්න ඉස්සෙල්ලා ඒකට ආකල්පයෙන් විසඳුමක් දෙන්න ඕනේ. නැත්තම් ගොවියා ඉතා මන්දෝත්සාහය වෙනවා. උදාහරණයක් හැටියට අපිට ලංකාවේ පොහොර නිෂ්පාදනය ඒ ප්‍රමාණවත්ව නැති වෙලාවක අපිට නවත්තන්න බෑ. ඕනෑම දෙයක්. ඒකට කාලයක් යනවා. ඒ කියන්නේ මේක හදන්නේ කොහොමද, මේක කරන්නේ කොහොමද? විශේෂයෙන් ප්‍රමිතිය සහිත. මොකද ප්‍රමිතිය නැති ඒවා බොහෝ කාලයක් අපි දැක්ක මෑත කාලේදී ප්‍රමිතිය නැති වැව්වල පසුවී ගල් ඒ වගේ බොහෝ අනවශ්‍ය දේවල් ඇවිල්ලා මේ කාබනික කියන ක්ෂේත්‍රයට ලොකු අවමානයක් ඇති වුණා. හැබැයි මම දැක්ක ඒ වෙලාවේදී අපේ NFS එක පොරලේකම් කාර්යාලය සහ අමාත්‍යාංශයේ ඉන්න සමහර නිලධාරීන් උදේ රෑ වැඩ කරා, ඉරිදා වැඩ කරා, එක දිගට වැඩ කරා. ඒකට රෑ 11ට 12ටත් සම්බන්ධ වුණා. මොකද මම ඇත්තටම ඉන්නවා National Organic Control Unit එකේ උපදේශ සභාවේ සභාපති හැටියට. ඒ වගේම තත්ත්ව පාලනයේදී ගොඩක් නීති රීති සහ ජාත්‍යන්තරට ගැළපෙන නීති රීති හැදීමේ උපදේශ කණ්ඩායම ඉන්නවා. ඒකදී අපි දැක්කේ තමයි මෙන්න මේකට අවශ්‍ය නීති රීති මේක හදන්න එකපාර බෑ. ඒ කට්ටිය ඉතා ඉක්මනින් හැදුවා. ඒ වගේම SLS එක ලොකු උදව්වක් කරා අපිට. ඒ වෙලාවේදී අපි කියනවා ස්ටෑන්ඩඩ් හදන්න ඉස්සෙල්ලා මාස 6ක් යන හින්දා ඒ කට්ටියට ගයිඩ්ලයින් එකක් වගේ දීලා බොහොම ඉතාම වැදගත් කාර්යභාරයක් කරා. ඒතොර ඒ කාර්යභාරය කරන අතරතුර උනේ ඒ මැද කණ්ඩායමක් මේ ටෙන්ඩර් එකට දාලා අවශ්‍යතාවයට ගැලපෙන්නේ නැති ඒවා මේව හදන කාලය තුල වෙළඳපොළට ඉදිරිපත් කරා. හැබැයි National Fertilizer Secretary එකේ රෙජිස්ටර් වෙච්ච කට්ටිය අතින් ඒ වැඩේ උනේ නැහැ. ඒ කට්ටිය ඉතා හොඳ තත්ත්ව පාලනයක් කරලා මම හිතනවා දැන් නම් ගොඩක් මේ තොරතුරු දන්න හින්දා ඒවා පාලනය වෙනවා. නමුත් ඒ වෙලාවේ පොහොර එකපාර නවත්තුපේකින් වෙච්ච ඊළඟ අඩුපාඩු තමයි ඔබතුමී කිව්ව ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ වෙන විකල්පයක් නැති හින්දා ඕන කුණු ජරාවක් දාමු කියන මතය තමයි තිබ්බේ. හැබැයි අර විදියට ගියා නම් මේ ප්‍රමිතීන් හදලා ඒ ප්‍රමිතීන්ට අනුකූල කට්ටිය තෝරගෙන මේක කරා නම් මේ කතාවල් වෙනස් වෙනවා ඔක්කොම. දැන් අපි ගොඩක් වෙලාවට කරන්නේ හොඳ දේවල් පටන් ගන්නවා.
ඒක යම් කිසි විදිහකින් අසාර්ථක වුණොත් එහෙම ඒ අසාර්ථක වුණේ ඇයි කියන තැනට පිළියම් යොදන්නේ නැතුව එහෙම නැත්නම් ඒ අසාර්ථකත්වයට අපි මොකක්ද තියෙන විසඳුම කියලා හොයන්නේ නැතුව අපි ආපහු යනවා අපි අර කරපු දෙයටම. ඒ කියන්නේ අපි හොඳ දේ කරන්න මේ විකල්පය හොයන්නේ මුළු ජාතියම වෙනුවෙන්, මුළු රට වෙනුවෙන්ම, මුළු රටේම පුරවැසියන් වෙනුවෙන්. මොකද අපි කන බොන දේවල් තමයි අවසානයේදී අපේ ශරීරගත වෙලා අපේ ජීවන තත්වය, අපේ ආයුෂ, අපේ නිරෝගිමත් භාවය. එතකොට අපි දැන් මං හිතන්නේ වසරකට අපේ ලෙඩ රෝග සඳහා අපි විශාල බෙහෙත් කන්දරාවක් ලබා ගන්න අපි බහුජාතික සමාගම් වලට සල්ලි යොදනවා. එතකොට මේවා ටික අවම කරගන්න, නිරෝගිමත් ජාතියක් බිහි කරගන්න කියන මේ සුපිරිසිදු සංකල්පයෙන් තමයි මේක පටන් ගන්නෙ. හැබැයි දැන් ඕනම දෙයක වැරදෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. දැන් මේ වැරදෙන අවස්ථා, වැරදිච්ච අවස්ථා තමයි ඔබතුමා කිව්වේ. හැබැයි අපි මේ වැරදිච්ච තැන් හදාගෙන අපි නැවත වතාවක් අපේ අරමුණ කරා නොයා නැවත අපි අර ආපස්සට ගමන් කරලා වැරදි දේම නැවත කරන්නට ගත්තොත් මම හිතනවා මේක වැඩක් වෙන එකක් නෑ. මම 100%ක්ම එකක වෙන. ඇත්තටම ඕක මේ ලංකාවේ නීති හදන කට්ටිය තමයි තේරුම් ගන්න ඕනේ. මම හිතන්නේ මුලින්ම හේතුව තමයි දැන් අපි ඔබතුමී කිව්ව එකට මම එකතු කරන්න කැමති පොඩි දෙයක්. ඇත්තටම ලංකාවේ අපි දන්න විදිහට බිලියන 72ක කෘෂි රසායන ද්‍රව්‍ය සහ බීජ ආනයනය කරන ලංකාව මුදලින් බිලියන 72ක් වසරකට. මේ බිලියන 72 අපි ණයකාර බවට පත් කරනවා. හැබැයි ඒ අමතරව අපි මේක ආනයනය කරන අතරතුර අපි හාලුත් ආනයනය කරනවා. අනිත් දේවලුත් ආනයනය කරනවා. ඒතර මේක කෘෂි කර්මයක් නෙවෙයි කෘෂි කර්මයක් වෙලා තිබ්බ. ඇත්තටම කිව්වොත් එහෙම. ඒ කියන්නේ මේක වැරදි ක්‍රමයක්. එහෙම ආනයනය කළා අපිට ලංකාවේ කිසි දෙයක් වෙන ආහාර ද්‍රව්‍ය ආනයනය නොකරා නම් අපිට ඒක ජස්ටිෆයි කරන්න තිබ්බා. මේක හොඳයි. මේ අඩු ගන්න එහෙම වුණා කියලා. ඒ වෙනකොට මේ ආනයනය කරන අතරතුර අපේ වග්ගඩු ලෙඩ්ඩු ඇත්තටම 7500ක් වර්ෂයට මැරෙනවා. ඒ වගේම 14000ක් පිළිකා ලෙඩෙන් මැරෙනවා. මේ දෙක. එතකොට මේ වැනි දේවල් ඒකම වුණා. ඔබතුමී කිව්වා වගේ ඒවට ඕන ඒවත් ලැබෙන්න පටන් ගත්තා. එතකොට අපිට මේ දේශීය කෘෂිකර්මයක් තිබ්බේ නැහැ. හරියට කියනවනම් මේ 70%ක් වගේ අපේ තිබ්බ සියලුම නිෂ්පාදන ද්‍රව්‍යයන් වල 75%ක් ආනයනයෙන් ගත්තා. එතකොට අපේ හැමදාම ගොවි පරපුර මේකේ නායකාරී බවට පත් වෙලා හිටියා. ගොවි පරපුරනේ අපිත් අද ඉපදෙන දරුවෙක් 100000ක් නෑ ඉපදෙනකොට ලංකාවට. ලංකාව ඉපදෙනකොට. ඒතකොට මේක දැන් එන්න වැඩි කරන්න ඕනද? අපි මේක නවත්තන්න ඕනද? දැන් අර ගත්ත පියවරෙන් මේක නවත්තන්න ඉඩකඩ වැඩි කරා. ඒ පියවර ගැනීම නිසා ඇත්තටම නිෂ්පාදකයෝ මේ හොඳට මේ පොහොර නිෂ්පාදකයෝ ආසන්න වශයෙන් 50 දෙනෙක් දැන්ට ලියාපදිංචි වෙලා ඉන්නවා. 300 ගාණක් ඉන්නවා ලංකාව පුරාම. පමණක් නෙවෙයි මේ නිෂ්පාදකයන්ගේ අමුද්‍රව්‍ය වල මිලදී ගන්න වෙන්නේ ගම් වලින්මයි. ඒතකොට මේ ගම් වලට විශාල ආදායමක් යනවා. රැකියා අවස්ථා ආදායම මේ ඔක්කොම ලැබෙන්නේ අපද්‍රව්‍යයෙන්. අමුද්‍රව්‍යයක් වෙන්නේ අපද්‍රව්‍යයක්. ඒ කියන්නේ අපි ඉවතලන දේවල්. ඒ කියන්නේ ඇනිමල් වේස්ට් එකක්, අර්බන් වේස්ට් එකක්, එහෙම නැත්නම් වෙන දෙයක්. ඒ මිසක් ඒ වෙනුවෙන් හදපු දෙයක් නෙවෙයි. ඒතකොට මේ අපද්‍රව්‍යයක් කළමනාකරණය කරලා අපි දෙනවා පොළොවට ආපහු ඉතාම වටිනා දෙයක්. දැන් ඒකෙදි අපි දැක්කා දැන් ඔය අපි කාබනික පොහොර හෝ පාරිසරික පොහොර තුල ගොඩක් තියෙනවා මේ වෙනස් කැටගරිස්. ඒ කිව්වොත් එහෙම ඔබතුමී කිව්වා වගේ ජෛව පොහොර, ජෛව ඝන පොහොර, ජෛව දියර පොහොර, ඒ වගේම කොම්පෝස්ට්, ඒ වගේම බයෝචා, ඒ වගේම මේ අපි කියනවා ලික්විඩ් මේ ෆර්ටිලයිසර් කියලා දියර පොහොර කියලා. මේවා වෙන කැටගරිස් තියෙන්නේ. ඒතකොට දැන් මේක නිවැරදි විදිහට මොකටද යොදන්නේ කියන එක කවුද දන්නේ? දැන් මේ මතේ මේක ගියේ නැහැ හරියට. දැන් අපේ පොළවේ මේ ප්‍රධානම මේ අපේ රටේ හංගපු දෙයක් තියෙනවා. ඔබතුමී කියන්න ඕනේ මේ වෙලාවේ. ඒ හංගපු දේ තමයි ඇත්තම කතාව කිව්වොත් එහෙම මේ කිමිකල් ෆර්ටිලයිසර් ගහකට දුන්නොත් ෂණකින් උඩා ගන්නවා. උඩාගෙන ප්‍රතිඵල පෙන්නනවා. ඒක හරියට ස්පිතාලේ ලෙඩේ මේ ස්පිතාලේ ඇඳකින්න ලෙඩෙකුට සේලයින් එකෙන් අපි දෙන ඔක්කොම දේවල් ඒ හා සමානයි. හැබැයි බඩ හරහා දෙන්න බෑ ඒක. මොකද හේතුව තමයි ඒ බඩ හරහා දෙන පද්ධතිය තුල එන්සයිම් ඕනේ. අපි කියනවා ඩයිජෙස්ටිව් එන්සයිම්, ඒ වගේම මෙටබොලික් එන්සයිම්ස් නැතුව බඩ හරහා දෙන්න බෑ. අපි මොකද්ද කරේ? ඉතිහාසයේම මේ කෘෂිකර්ම නිසා අපේ අර මේ කාබනික දේවල් අකාබනික හැටියට පරිවර්තන කරලා ගහට උඩා ගන්න විදිහට දෙන්න තිබ්බ සියලුම සුදීවෙන් නැති කළා දැම්මා. කාබනික පොර උඩා ගන්න පුළුවන් ද ගහට බෑ. මෙන්න මෙතන තමයි ගැටලුව. ඒතකොට කාබනික කොම්පෝස්ට් දාපු කට්ටිය මොකද මේ සුජීවෙන් නැති හින්දා ඒ කට්ටිය ෆේල් වුණා. ඒතකොට කොම්පෝස්ට් දාලා ෆේල් වුණ කට්ටිය බැන්නේ කාටද? කාබනික කෘෂිකර්මයට.
මේක අසාර්ථකයි. ආදායමක් නැහැ. ආදායම නැත්නම් කාබනික කෘෂිකර්ම කියලා වැඩක් නැහැ පළවෙනි එක. කාබනික කෘෂිකර්මයේ තුල ඩිෆයින් කරනවා අපි environment friendly, පරිසරිතකාමී, socially just, සූරාකෑම් සහ discrimination exploitation තියෙන්න බෑ. culturally sensitive, ඒ වගේම සියලුම ජාතීන්ට ඒ කට්ටියක තියෙන ක්‍රමවේද වලට ගරු කරන්න ඕනේ. වැදගත් මේක තමයි economically viable වෙන්න ඕනේ. නැත්නම් ඒක කාබනික කෘෂිකර්ම නෙවෙයි. ඒක අපි දාන hobby farming කියන එක. හොඳට සල්ලි තියෙන මිනිස්සු පිට රටවල ඉන්න මිනිස්සු කිසිම විස දාන්න නැතුව හදන ඒක කාබනික කෘෂිකර්ම එක අපි hobby farming කියනවා. අනිත් එක පාරිසරික කෘෂිකර්මයට දානවා. මේ කාබනික කෘෂිකර්මය කියන්නේ සුවිශේෂ මැනේජ්මන්ට් සිස්ටම් එකක් පරිපාලන ක්‍රමයකට අනුගත වෙච්ච එකක් තමයි. ඒතකොට මේ තුල තියෙන ඒවාදී ලාභදායී වෙන්න ඕනේ මේ ව්‍යාපාරේ. එහෙම නැත්නම් ඒක වෙන්නේ නැහැ. ඒතකොට දැන් ආපහු ප්‍රශ්නෙට ආවොත් අපි මුලින් මේ කාබනික කෘෂිකර්මයේ තුල අපිට මේ වැරදුණු තැන් ඒ වැරදුණු තැන් නිවැරදි කරන් යන්න ඕනේද? ලෝකෙ කොහෙටද යන්නේ? අපි දැන් බලමු ඩෙවලොප්මන්ට් අපි මිලේනියම් ඩෙවලොප්මන්ට් ගෝල්ස් හදලා තියෙනවා. මේ මිලේනියම් ඩෙවලොප්මන්ට් ගෝල් තුල තියෙන ප්‍රධානම හතර food security, sustainability, traceability, transparency. මේ හතර නැත්තම් ලෝකේ ඉදිරි වර්ෂ තුල මොන රටේ කරත් අපි 20ක් 30ක් තිබ්බත් ඒ 20 30 දෙපාරක් දෙවෙනි එක මේ යන්නේ. ඒ ගෝල්ස් දෙකේම තියෙන ප්‍රධාන හතර තමයි ඕක. මේ හතරට යනකොට අපිට තියෙන ප්‍රධානම මාතෘකාව හැටියට දැන් අද කතා කරන්නේ ලෝකෙම සස්ටේනබිලිටි කියන එක. එතකොට මේ සස්ටේනබිලිටි තුල ගිය අවුරුද්දේ ග්ලාස්ගෝ මීටිමේ එංගලන්තේ තිබ්බ එකේ ටානියා ස්ටීලේ කියනවා ඒ කට්ටිය එකතු වෙලා සම්මන්ත්‍රණයේ අවසාන ප්‍රතිඵලයක් හැටියට ඩොලර් ට්‍රිලියන 130ක් අයින් කරනවා. එතකොට වසන්ති ඩොලර් ට්‍රිලියන 130ක් කියන්නේ මුළු ලෝකෙම තියෙන වත්කම් වලින් 40%ක් අයින් කරන්නේ මොකටද මේ? පරිසර ආරක්ෂා කරගන්න. මම හිතන්නේ ඒ වයින් අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. අපි තවත් තොරතුරු කතා කරමු. විරාමයක් අරගෙන. හොඳයි. විරාමෙන් පසුව යලිත් to the point. අපි විශේෂයෙන්ම මේ කාබනික වගාවන් පිළිබඳව කතා කරමින් සිටියේ මේ බයෝෆුඩ්ස් පුද්ගලික සමාගමේ නිර්මාතෘතුමා වගේම සභාපතිතුමා ආචාර්ය සරත් රණවීර මහතා සමගින් අපි අවසානයේදී මේ විරාමයට පෙර කතා කළා. දැන් අපි මේ ශේෂ්ත්‍රයට අනවශ්‍ය විදිහට දැන් වැඩිපුරම අපි මේ ගහකට අවශ්‍ය කරන පොහොර ටික මූලික සංඝටක ටික ගහට නොයොදා අපි වැඩිපුරම යවලා තියෙන්නේ පරිසරයට. එහෙම නැත්නම් පරිසරයේ තියෙන ගංගාවලට. ඊට පස්සේ තමයි මේ වකුගඩු රෝගීන්ද වෙන රෝග තත්ත්වයන්ද ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි එක්කෝ මේකේ හරි ප්‍රමිතිය අපි දන්නේ නැහැ. අපි කොච්චරක්ද මේ ගහකට යොදන්න ඕනේ කියලා. දැන් අපි දකිනවා සමහර මේ විවිධ මේ ලෝකේ මේ විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේ දෙන රටවල් තමන් කොයි විදිහටද වගා කටයුතු කරන්න කියලා. එතකොට දැන් අපේ ගොවි මහත්මයාගේ දැනුම මදිද කොච්චර පොහොර මේ පැලයට යොදන්න ඕනේද? ඒකේ තියෙන සාන්ද්‍රණය කොච්චරද? මේවා පිළිබඳ අවබෝධය මදිද? ඒකද අපි මේ ශේෂ්ත්‍රයට අනවශ්‍ය විදිහට මේ රසායනික පොහොර යොදලා තියෙන අවුරුදු ගාණක් තිස්සේ. මේ ප්‍රශ්නෙට විද්‍යාත්මක උත්තරයක් එහෙම දුන්නොත් දැන් ඇත්තටම අපේ කෘෂි විද්‍යාඥයෝ මේ ගැන හොඳට අවබෝධයි මේ ගැන. ඒ කියන්නේ විවගාවට ඒ තියෙන පැලවලට අවුරුදු ගාණක් පරීක්ෂණ කරලා ඒකට තොරතුරු තියෙනවා ඇත්තටම. කොච්චරද හරියටම નિયમિત තියෙනවා සියලුම දත්ත තියෙනවා කොච්චරද NPK දාන්න ඕනේ කියලා. හැම මේ පැලෑටියකටම වගේ. ගැටලුව තියෙන්නේ මේ දාන පොහොර ජලයේදී වෙනවා. එතකොට මේ වැස්සක් තේ වගාගේ වැස්සක් આવොත් මොකද වෙන්නේ? වීවගාවේ වතුර තියෙනවා. එතකොට මේ ගහට අවශ්‍ය ප්‍රමාණයට වඩා තමයි මේක දෙන්නේ ලැබෙන්නේ. හැබැයි දැන් දියුණු රටවල් කුවට ඊශ්‍රායල වගේ රටවල් ඩ්‍රෝන් තාක්ෂණයෙන් දවසට ගහට අවශ්‍ය බිඳුවකින් ඒ කියන්නේ ඩ්‍රිප් ඉරිගේෂන් සිස්ටම් එක දෙනවා. ඒ තුළ පරිසර හානියක් වෙන්නේ නැහැ. හැබැයි ඒ කියන්නේ ජලයට වැටෙන ප්‍රමාණයත් තවම වෙලා එතකොට. ජලයට වැටෙන්නෙම නැහැ. එළියට යන්නෙම නැහැ. එළියට කිසිම එකක් යන්නේ නැහැ. හැබැයි ඒකේ තියෙන ගැටලු තියෙනවා. දැන් උදාහරණයක් හිතන ගැටලු දෙකක් මම දකින එකක් අපි දකිනවා දැන් මෙවෙන් රටවල් අපි දියුණු වෙමින් පවතින රටකට එන මේ කින කෘෂි රසායන ද්‍රව්‍ය මේ ද්‍රව්‍ය එක පමණද තියෙන්නේ නෑ. අතර මේ නිසාරණය කිරීමේදී තියෙන ගැටලු ගොඩක් තියෙනවා. උදාහරණයක් හැටියට අපි හිතනවා මිනිස්සු පළතුරු වලින් මත්ද්‍රව්‍ය හදනවා. ඇල්කොහොල්. ඒකේ මෙතනෝල් තියෙනවා. හැබැයි ඊට වඩා ඉහළ තාක්ෂණික මෙතනෝල් එක අයින් කරලා එතනෝල් හදනවා. ඒ කියන්නේ ෆිල්ටරෙන් ගොඩක් ගියාම ගණන් වැඩි. මේ කෘෂි රසායන ද්‍රව්‍යත් ඒ වගේ. ඒ කියන්නේ දැන් මේ හදන තාක්ෂණය මේ තියෙන ඉම්පියුරිටිස් අපද්‍රව්‍ය අයින් කිරීමට යන වියදම වැඩි හින්දා ඒවා යනවා දියුණු රටවලට හොඳ ඒවා. මේ අපේ රටවල් වගේ ඩම්පින් ග්‍රවුන්ඩ්ස් කියලා අපි කියන්නේ මේ ආසියානු රටවල ගොඩක් වෙලාවට එන මේ වැඩි එවැනි තත්ත්වයක් අපි දැකලා තිනවා. පෞගිය කාලෙම ඉම්පියුරිටිස් මේ රටේ මේ වාර්තාගත වෙලා තියෙන එන යූරියාවලත් ඒ අනිත් ඒවාලත් තියෙනවා.
එතකොට දැන් ඒක එකක් දෙක ඔබතුමී අහ ප්‍රශ්නේ. ඒ කියන්නේ මේකට ගහට අවශ්‍ය එක දෙන්න පුළුවන්. එහෙම දෙන්න ගියොත් විශාල වියදමක්. දවස් ගානේ ගොවියා මේක දාන්න ගියොත් ඒක නිෂ්පාදන වියදම ඉහළ යනවා. ඒකින්ද එකපාර දානවා. කාලපරාස ගන්නවා ටික ටික. ගත්තට ඒ කාලපරාස නියමිත නෙවෙයි. හැබැයි මේක වතුර නොදී වුණා නම් දිය වෙන්නේ නැත්තම් මේ ප්‍රශ්නේ නෑ අතන. වතුර රඳනවා. ඒකට දැන් අපි විකල්පයක් හැටියට කාබනික පොහොර දානවා නම් ඒත් ගැටලුව තියෙනවා. මොකද කාබනික පොහොර උරා ගන්න බෑ. එහෙම දැම්මට නිකන් ගහ වටේ තියේ උරා ගන්න බෑ. මේක තමයි මේ කාබනික ක්‍රමේ ෆේල් කරන්න විද්‍යාඥයෝ හරි ඔය කියන ඉගෙන ගත්ත කට්ටිය කියන මාතෘකාව අවාසනාවට. හැබැයි මේකත් එක්ක මේ ගැළපෙන සුද්ධ ජීවීන් දුන්නා ගහට අවශ්‍ය දේ ඒ මයික්‍රෝබ් එක අවශ්‍ය ප්‍රමාණයට පමණමයි දෙන්නේ. එතකොට මේ ක්‍රමයේ තුල තියෙන එකක් තමයි ගහට දිය වෙන්නේ නැතු වුණාට ගහට අවශ්‍ය මයික්‍රෝබ් තිබ්බත් අවශ්‍ය ප්‍රමාණයට ලබා දෙනවා. පරිසරහානියක් එන්නේ මොකද වතුර දිය වෙන්නේ නැහැ. ගහට කරන්න ගන්න බෑ. ඒතකොට මේ මැද කෑල්ල තමයි මිස් වෙලා තිබ්බේ. මේ සුද්ධ ජීවීන් නැති වෙච්ච කට්ටිය දැම්මන් පස්සේ මේ ප්‍රශ්නේ විසඳුමක් ආවා. හොඳ විකල්ප විසඳුමක් තමයි. උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම මේ මෑත කාලේ අපි දන්නවා බී වගාව ගැන කතා කරොත් ඒ එක එක සමාගම් නිෂ්පාදනය කරපු දේවල් දිහා බැලුවම ඒ බොහෝ සමාගම් තියෙන ක්‍රියාකාරී විදිහට මේකට දායක වෙලා ඒ කට්ටියගේ අස්වැන්න ගත්තොත් එහෙම අපි දන්නවා මේ හෙක්ටර් අපි කියන අක්‍රේට බුසල් 60 වගේ ලංකාවේ ඇවරේජ් එක තියෙන 80 85 අතර 60 වගේ 60 ඉඳලා 138 වෙනකන් කාබනික 100ක් දාපු ගොවියෝ ඉන්නවාද? අද අම්පාරේ කැපෙනවා. දැන් අස්වැන්න කැපෙනවා. අපි දන්නවා අපි ගාව තොරතුරු ටෙලිෆෝන් නම්බර් ගොවියාගේ නම ඕනෑම තැනකදී අපි ප්‍රසිද්ධියට පත් ගන්න බැඳී ඉන්නවා. මොකද මේ වගේ මාධ්‍යයකදී අපි මේක කිව්වොත් ඒ වගකීමෙන් කියන්න ඕනේ. වකීම අපි ගන්නවා ඒ වගේම. ඒ වගේම තමයි අපි දැක්කා මේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව තියෙනවානේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ස්ටැටිස්ටික්ස් වලින් වාර්තාවක් එළියට දාලා තිනවා. ඒ වාර්තාවේ තියෙනවා හරිම අපි දැක්කේ නැති අපි මේක මේ පිළිගන්න අමාරු තත්ත්වයක් වගේ තිබ්බේ. නමුත් මේ තොරතුරු සත්‍ය නම් අපේ ඇත්තටම තියෙන ටී ප්‍රොඩක්ෂන් එකේ 2014 15 වර්ෂයේ සහ 2020 21 ගත්තොත් ඒ කියන්නේ මේ මෑත කාලේ තහනම් කර කාලේ අපේ ඇත්තටම ටී මේ ටෝටල් ප්‍රොඩක්ෂන් එක වැඩි වෙලා තියෙනවා 7.5කින්. වැඩි වෙලා තියෙනවා 7.5කින්. එතකොට ඒ වගේම මහා සීසන් එක මේ යල එකේ මහා සීසන් 6.4කින් මේක ඉලක්කම් සියලුම දේවල් තියෙනවා තත්ත්වයන්. ඒ වගේම ඇවරේජ් යීල්ඩ් එක අඩු වෙලා තියෙනවා. ඇවරේජ් යීල්ඩ් එක අඩු වෙලා අක්කරේට එන මේ ගාන අඩු වෙලා තියෙනවා. ඇත්තටම යල සීසන් එක 4.8කින් අඩු වෙලා තියෙනවා. මහා සීසන් එක 1.3කින් අඩු වෙලා තියෙනවා. මේ අඩු වෙලා තියෙන එක සාගතයට ගෙනියන්න විදිහක් නැහැ. මෙච්චර අඩු මේ ගාන. ඒ වගේම තමයි මේ කල්ටිවේට් කරපු එක්ස්ටෙන්ට් එක. ඒ වගේම හාවෙස්ට් කර එක්ස්ටෙන්ට් එක අපි ගාව තියෙනවා. කල්ටිවේට් කරලා තියෙනවා යල සීසන් එකේ අක්කර 1239ක් 2021 ඊට ඉස්සෙල්ලා 1187ක් තොරතුරු මං කියන්න වැඩි කැමති නැහැ. නමුත් 4.3ක වැඩිවීමක් තියෙනවා. මහා සීසන් එකේ 0.3ක අඩුවීමක් තියෙනවා. ඉතින් මේ තොරතුරු අරගත්තම අපි ටිකක් අපි පුදුමයටපත් වුණා ඇත්තටම. මේ කිව්ව කඩාවැටි මොකද අපි සමාගම් හැටියට බොහෝ සමාගම් සප්ලයි කරා. අපි අනිත් කට්ටියගේ තොරතුරු දන්නේ. නමුත් මේ තොරතුරු රජයේ තමයි එළියට දාන්නේ. දැන් මේ වෙනකොට බතලගොඩ සහ වෙනත් රජයේ ආයතන මේ පාර මේ සම්පූර්ණයෙන් තහනම් කළ 100%ම කාබනික අමුද්‍රව්‍ය දාලා හදපු වී ගොවිතැනේ තොරතුරු එකතු වෙමින් පවතිනවා. ඒ තොරතුරු නීත්‍යානුකූලව අපිට ලබා ගන්න පුළුවන්. හැබැයි මේ තොරතුරු දෙන්නේ රජයේ ඒකට අදාළ නිලධාරීන්, කෘෂි නිලධාරීන්, වගා නිලධාරීන් මේ කට්ටිය රජයේ ක්‍රමවේදය හරහා තමයි තොරතුරු ලංකාවේ රජයට දෙන්නේ. ඒ අතරතුර ඒ වගා කරපු ගොවීන්ගේ තොරතුරු ගත්තම ඇත්තටම හිතා ගන්න බෑ මේ රසායන ද්‍රව්‍ය දාපු හදපුවට වඩා වැඩි අසන්න ගච්ඡ ගොවි විශාල ගොඩක් ඉන්නවා මේ වෙනකොට. ඒ සමහර ගොවි සංවිධාන වල නායකයෝ කතා කරලා කිව්වා අපි මේ කිමිකල් මේ පැත්තට ගේන්න දෙන්නේ આવොත් ඒකට ගහලා එළවනවා. අපිට මුලින් ගහලා එළවුවා. අපි ගියාම අපේ වාහන වලට ගැහුවා ඇත්තටම මේ කුණු ජරාවක් ගෙනලා අපි විනාශ කරන්න දෙන්නේ කියලා. ඒ කට්ටිය අනිත් පැත්තට දැන් කියනවා කන්න තුනක් ගිහිල්ලා මේ තුන්වෙනි කන්නේ අපි සපේන අනිත් සමාගමුත් ඒ වගේ දක්ෂ ඉතා මේ තොරතුරු අපි ගාව තියෙනවා. පොදුවේ මේ 49 දෙනා ආසන්න වශයෙන් මේ සපේන කට්ටිය ලංකාවේ නිෂ්පාදනයෙන් 70%ට වඩා ඝන පොහොරත් දියර පොහොර 80%ට වඩා සැපයීමට හැකියාව ලබලා තිනවා. හැබැයි රජයේ අනුග්‍රහය මීට වඩා ලැබුණා නම් මේ තියෙන දිගටම ගියා නම් ඇත්තටම ඉන්දියාවට අපිට අපනයන කරන්න හැකියාව තිබ්බා ඉන්දියාවට මේ වෙනකොට. ඒ කියන්නේ ලංකාව තුල මේ වැඩේ කරන්න බැන්නම් ලෝකෙ කිසිම රටක් නැහැ මේ වැඩේ කරන්න. මේ සුද්ධ ජීවීන්ට ගැළපෙන පරිසරය අපිට 100 සෙන්ටිග්‍රේඩ් එක 15 වෙනිදා 35 දක්වා තියෙන ඊට වඩා වැඩිත් නොවන අඩුත් නොවන පරිසරයක් ලෝකේ හරිම අමාරු හොයාගන්න මේ රටකින්. ඒ වගේම කොළ පාට දේවල් අපද්‍රව්‍ය අමුද්‍රව්‍ය තියෙන රටක් හොයාගන්න අමාරුයි. ඉතින් එවැනි හැකියාවක් තියාගෙන මේ පොටෙන්ෂල් එක
අපිට අපනයනේ දක්වා යන්න පුළුවන් පොටෙන්ෂල් එකක්. ඇත්තටම අපිට අපනයන ඉල්ලුම් ඇවිල්ලා තියෙන ගොඩක් මේ තොරතුරු දැකලා අපේ අත්දැකීම් දැකලා මේක මේ ඇත්තටම මෙතන පෙළමෙන්ඩ එකක් තමයි වසන්ති අපේ මුලින් අපි මේක අවුරුදු ගාණක් කරා මේ රජය හින්දා පටන් ගත්තේ ගන්න නෙවෙයි. පොහොර එක අපි අවුරුදු 12කට වඩා කරා. මුලින් අපිත් අසාර්ථක වුණා. කොම්පෝස්ට් දාලා ලොකුවට තේ වගාව කන්න කියලා අසාර්ථක වුණා. පිළිගන්න ඕන අපි. නමුත් අපිට ඒ වෙලාව තමයි අපි බැලුවේ ඇයි ෆේල් වුණේ කියලා. ඒ වෙලාව තමයි හොයාගත්තේ මේ සුද්ධ ජීවීන් නැති වෙලා තියෙන අපේ පරිසරයෙන්. ඒක හොයාගෙන අවුරුදු 4ක් අපි හොයාගත්ත ඒ කට්ටිය ඔක්කොම මම තේ වගාව ගැන කතා කරන්නේ ඩොලර් බිලියන 1කටත් වඩා වැඩි වගාවක්. ඒකට ප්‍රශ්න තියෙනවා නෑ කියන්න බෑ අපිට. ඒකට පිළියම් දෙන්න ඕනේ. දැන් අපි ඉතා සාර්ථක තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ පිළියම් අපි විශාල පරිමාණයෙන් කරලා පෙන්නනකම් එළියට දාන්නේ නැහැ තොරතුරු. හැබැයි විභාගාවේ අපි දැක්කා මේ අස්වැන්න ඉතා වැඩිවීමට ඉතාම සාර්ථක ප්‍රතිඵල අපිට ලංකාවේ අනාගතයේ බලාපොරොත්තු තියාගෙන පමණක් නෙවෙයි දැන් අපි මේ වෙනකොට මම දැක්කා ඩොලර් මිලියන 110ක් අයින් කරලා තියෙනවා පොහොර ගේන්න ලංකාවට. මේ ඩොලර් මිලියන 110 දෙනවා කියන්නේ අපි අනාගත පරපුරට තවත් ණයකාඩු කරනවා. අපිට ලංකාවේ මේ වැඩේ කරන්න බැර නම් ඒ වැඩේ කළ යුතුයි පිළිගන්නවා අපි. අපි කියන විකල්ප නොදී දෙන්න එපා මේවා නවත්තන්න එපා. ඒ වැරද්ද තමයි අපි නිවැරදි කරන්න යන්නේ. මේ වෙලාව ඔබතුමී පටන් ගත්ත තැනින් ඇහුවා මේක නිවැරදි කරන්න පුළුවන්ද කියලා. පුළුවන් නිවැරදි කරන්න. නමුත් මේ නිවැරදි කිරීම තුළ අපි අවබෝධය ලබා ගන්න ඕනේ. අවබෝධය පමණක් මදි. මේ පොළවේ කරපුවා පෙන්වන්න ඕනේ මිනිස්සුන්ට. ඒ පොළවේ කරලා පෙන්නනකම් ගොවියෙක්ව මේකට නම්ම ගන්න බෑ. විද්‍යාත්මක කරුණු අපිට උදේ ඉඳන් උගන්වන්න පුළුවන්. නිලධාරීන්ට උගන්වන්න පුළුවන්. හැබැයි කටිය කන්වින්ස් කරන්න බෑ මේකට එන්න කියලා. ප්‍රායෝගිකව අපි පෙන්නලා මම හිතන්නේ ඒක ඔප්පු කරන්නට ඕනේ සාධකයක් විදිහට. එදිනට මම හිතනවා ඔබ සියලු දෙනාම නැවත වතාවක් මේ අපේ ක්‍රමය නිවැරදි කියන එක පිළිගනි. අපිට සමහර වෙලාවට මේ හුඟක් දේවල් තේරෙනකොට පහු වෙලා තේරෙන්නේ. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා මේ ගමන අපිට යන්නට පුළුවන්. අපි කවදා හරි මේ ගමන යා යුතුමයි. මොකද අපේ මහ පොළොව අපිට විනාශ කරගන්න බෑ. අර කියනවා වගේ අපිට අපේ දේවල් විනාශ කරගන්න බෑ. අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය අපි ආරක්ෂා කරන්නට ඕනේ. ඒ නිසා අපි අනිවාර්යෙන් මේ දුෂ්කර ගමන යා යුතුමයි. නිදානයක් උඩ අපි වාඩි වෙලා ඉන්නේ. හැබැයි අපි දන්නේ නැහැ නිදානේ තියෙන බව. එතනයි තියෙන ප්‍රශ්නය. ඉතින් අපි නිදානේ හොයාගමු. තවත් තොරතුරු කතා කරමු විරාමයක් අරගෙන. හොඳයි විරාමෙන් පසුව යලිත් to the point. අපේ ආචාර්ය සරත් රණවීර මහතාගෙන් මම කැමතියි දැනගන්න. දැන් ලෝකේ මේ අපි අවුරුදු 2.5කට වැඩි කාලයක් මේ කොවිඩ් එකෙන් ප්‍රශ්න වුණා. එතකොට මේක මුළු ලෝකෙටම බලපෑවා. ඊට පස්සේ දැන් අපි එතනින් මේ කොවිඩ් ප්‍රශ්නෙට උත්තරය අරගෙන එනකොට අපි හිතුවා දැන් අපේ රටෙත් ගැටලුවක් නැති වෙයි. අපිට ආනයන අපනයන සාමාන්‍ය තත්ත්වයටපත් වෙයි. අපේ රට අර ඇන හිටලා තිබුණු තැනින් සීග්‍රයෙන් දියුණුවටපත් වෙයි. ඒ ඉන්න අතරේ තමයි දැන් මේ ආර්ථික අර්බුදය ඇති වෙන්නේ. දැන් අපිට තියෙන අපේ රටේ ඩොලර් අර්බුදයක් තියෙනවා. රට කොහොමද ගෙනියන්නේ? රටේ මූලික අවශ්‍යතා කොහොමද සපුරගන්නේ කියලා. ඒක එක කාරණාවක්. අනිත් පැත්තෙන් අපි දන්නම ලෝකයේ ඉහළ ඉල්ලුමක් තියෙනවා විශේෂයෙන්ම මේ කාබනික වගාව හරහා මේ කෘෂි අපනයනය කිරීමේ අපට විශේෂ හැකියාවක් තියෙනවා. විශේෂ ඉල්ලුමක් තියෙනවා. මෙතනදී අපි කොතනද ඉන්නේ? ඇත්තටම ගත්තොත් ලෝක ඉල්ලුම අපි දැක්ක ඇමරිකාවේ 2020 වෙනකොට තිබ්බ ඉල්ලුම ආහාර ද්‍රව්‍ය සහ කාබනික සාතික කරපු ඩොලර් බිලියන 62ක්. તો ලෝකෙම කාබනික ද්‍රව්‍ය සඳහා 2019 තිබ්බ ඉල්ලුම ඩොලර් බිලියන 106ක්. එතකොට අපි 2019 ඉඳන් 2020 වෙනකන් ඒ වැඩිවීම දෙගුණකින් වැඩි වෙලා තිබ්බා ප්‍රවණතාවය. ඒ කියන්නේ ගිය වර්ෂවල වැඩිවීම දෙගුණකින් වැඩි වෙලා තිබ්බා. එතකොට මේ මුළු ලෝකෙම යන්නේ එක දිශාවකට. ඒ කියන්නේ කාබනික ආහාර සඳහා ඉල්ලුම කාබනික වලින් ඕගනික් කොටන්, ඕගනික් ක්ලෝත්ස්, ඕගනික් හැම එකම ඕගනික් සුවඳ විලවුම්, කොස්මටික්, ෆාමසිටිකල් පවා එතනට ලෝකෙම ආවා. ඉතින් ලෝකෙ එන්න හේතු ගොඩක් තිබ්බා. මොකද මීට වැඩිය භයානක තත්ත්වයක් අපි වෙනවා. මේක නොඋනායි කියලා හිතුවොත් අඩු ගන්න පාරිසරික වශයෙන් දැන් MRL එහෙම නැත්නම් මැක්සිමම් රෙසිඩියුවල් ලිමිට් කියන එක දියුණු රටවල අපනයනය කරනවා නම් ඒක වෙනස් කරනවා. මේ ඇත්තටම ගිය සතියේත් වෙනස් කරා. ඒ වෙනස් වෙද්දී අපි කාබනික අමතක කරන්නකෝ. පාරිසරික නෙවෙයි නිකන් අද කරන කෘෂිකර්මයෙන් අපි කරොත් අපනයනය සඳහා යන නීති රීති වෙනස් ඉවරයි. අපි දන්නවා ලංකාවෙත් කන්සයින්මන්ට් ගොඩ ලංකාවට එනවා. කවුරුත් ඒක දන්නේ නැහැ තොරතුරු. තේත් එහෙමයි. තේත් සෑහෙන කන්ටැමිනේට් වෙනවා ග්ලයිෆෝසේට් ඒ වගේම බොහෝ දේවල් වලින්.
දැන් ග්ලයිෆොසේට් ගත්තොත් ඒ රටවල් බෑන් කරගෙන යනවා ග්ලයිෆොසේට්. ඇමරිකාවේ ඇත්තටම නඩුවක් ගිහිලා මේ ඒ සපයන සමාගමේ නම කියන්න කැමති නෑ මම. ඒ සමාගමට තියෙනවා ඩොලර් බිලියන 10.9ක් ගෙවන්න. ඒ ගෙවන්න නඩු දාලා තියෙනවා 1,25,000ක් ඇමරිකාව තුල. ඒ 25,000 ලක්ෂයක් සෙටල් කරලා තියෙනවා ඩොලර් බිලියන 10 බිලියන මිලියන නෙමෙයි 10.9ක් ගෙවන්න තියෙනවා නීති කරලා. හැබැයි ලංකාව ඒව දැන් ආයි අපි කියනවා ගේමු ගිහිලා හරි සන්තෝෂෙන් ඉන්නවා. ලෝකෙ පුරාම යුරෝපියන් යුනියන් එකේ රූල්ස් රෙගුලේෂන් වෙනස් වෙමින් පවතිනවා. ඒ කට්ටිය ගොඩක් වෙලාට ඉඩම් වලට තහනම් කරලා තියෙනවා. ඒ වගේ රටවල් එකේන එක තහනම් කරලා යනවා. නමුත් දැන් මේ අපනයනේ සඳහා තියෙන ඉල්ලුමට આવොත් එහෙම මේවත් එක්කම කාබනික දේවල් වලට ඉල්ලුම වැඩි වෙලා තියෙන්නේ මේවෙන් වෙන හානිය දන්නේ හින්දා. දවස ගානේ විද්‍යාඥයෝ කරන පරීක්ෂණ වල හොයාගන්නවා මේ කිමිකල් රෙසිඩියුස්. එහෙම නැත්නම් මේ යෙදවුම් නිසා ඇති වෙන ආහාරවල එකතු වෙන දේවල්. ඒවට අපි කියනවා කිමිකල් රෙසිඩියුස්. ඕනෝ ක්ලෝරෝ ඇන්ඩ් ෆොස්ෆරස් රෙසිඩියුස් කියලා මේන්ලි කියන්නේ. ඒ ටිකට එන ඒවා නිසා ඒක අඩු කරන් යනවා කාබනික නොවන දේවල් වල. ඒතර කාබනික ඉල්ලුම වැඩි වෙලා තියෙන එකක් ජෙනටිකලි මොඩිෆයිඩ් ඒවා ගන්න බෑ කාබනික වල. යාන තාක්ෂණය වෙනස් කරපු දේවල්. ඒ වගේම රෙසිඩියු තියෙනවා ගන්න බෑ. ඒ නිසා ශරීර සෞඛ්‍යය ගැන දැනුමක් තියෙන මිනිස්සු සල්ලි තියෙන කට්ටිය බොහෝ වෙලාවට සල්ලි දැන් ලංකාවේ පුදු මිල්ලුමක් තියෙනවා කාබනික දේවල් වලට. ඒ කට්ටිය පෙළඹෙනවා. ඒතකොට මේක එන්න අඩු වෙනවද? කොවිඩ් හින්දා අඩු වුණාද? නෑ. කොවිඩ් හින්දා මේක 100%කින් වැඩි වුණා. මොකද කොවිඩ් එක හින්දා උනේ ඇත්තටම උනේ කොවිඩ් එකෙන් පස්සේ මිනිස්සු බැලුවා මේ කොවිඩ් වර්ග ගොඩක් එන්න පටන් ගත්තානේ. ස්ට්‍රේන් එක එනවා මේක එනවා 1 2 3 4 ආවා. ආපුවම බැලුවා මේකට විසඳුම වලනේ ඉමුනිටි වැඩි ගන්න. ඉමුනිටි වැඩි කිරීම සඳහා කාබනික ආහාර වල මම හිතන්නේ ගොඩාක් රිසර්ච් පේපර්ස් තියෙනවා කාබනික ආහාර පාවිච්චි කරන ඉමුනිටි වැඩි කරගන්න මිනිස්සුන්ගේ. අපි උනත් පාවිච්චි කරන්න හේතුවක් තියෙනවා. ඒක වෙනම දේශනයක් මගේ තියෙනවා. කොහොමද කාබනික ආහාර වලින් ඉමුනිටි වැඩි වෙන්නේ ඇඟේ. ඉතින් මෙවැනි දේවල් තියෙන නිසා මේ කාබනික ආහාර වලට ඉල්ලුම එන්න වැඩි වුණා. ඒතර අපි ඉන්නේ ලංකාව. ලංකාවේ මේ ප්‍රශ්නෙට આવොත් එහෙම ලංකාවේ මේ ඩොලර් අර්බුදයේ තියෙන වෙලාවේ මේ කාබනික ඉල්ලුම් වැඩි වෙන එකට සපයන්න කවුද ඉන්නේ ලෝකේ? සපයන්න ඉන්නේ අපි මුළු ලෝකෙම අපි කියන ෆුඩ් බාස්කට් එක ආසියාව. ආසියාවේ මේ වෙනකොට අද වෙනකොට මම හිතන බොහෝ දෙනෙක් මේක දන්නේ නැහැ. ඉන්දියාවේ ඒ කාබනික සහතිකරණ ආයතන සියල්ලම තහනම් කරලා තියෙන්නේ. ඒතකොට ඉන්දියාවේ මේ වෙලාව අපනයන කිරීමට නොහැකි. ඒ කියන්නේ නම් කියන්නේ නැහැ මං ඉන්දියාවේ තියෙන ඉන්දියාවේ රාජ්‍ය ආයතනයේ ඇතුළු සියලුම ආයතන මේ වෙනකොට ගිය සති දෙක තුල තහනම් වෙලා තිබ්බා. ඒතකොට ඉන්දියාවෙන් අපනයන කරන්න බෑ. ඒතකොට ආසියා ෆුඩ් බාස්කට් එකේ දැන් ඉතුරුලා තියෙන රටවල් කීපයයි සපයන්න. ඉල්ලුම කොයි වගේ ඇති කියලාද හිතන්නේ වසන්ති? ඉල්ලුම දී ගන්න විදියක් නැහැ ඇත්ත කතාව කිව්වොත් එහෙම. ඒතකොට මෙවැනි තත්ත්වකින් අපි ප්‍රයෝජන ගන්නවා. දෙක තමයි මේ ඉල්ලුම කොයි වගේද තියෙන්නේ. නැත්තම් අපි දැන් තේ කිලෝ එකක් හැදුවොත් එහෙම තේ කිලෝ එකක් හදලා ඩොලර් 4.6ට අපනයනය කරන එක්කෙනෙකුට මේක කාබනික වුණොත් කීයක් වේද ඔබතුමී හිතන්නේ? ඒ 100%ක්වත් වෙනවා. ඇවරේජ් එක අපි කියනවා 130 ඉඳන් 300 දක්වා වගේ වැඩි එක එක ආහාර ද්‍රව්‍ය සඳහා. දැන් එතකොට දැන් සමහර විට අස්වැන්න යම් ප්‍රමාණයක අඩු වුණත් ඒක අලාභයක් වෙන්නේ නැහැ නේ. ඒක අලාභයක් වුණා නම් අපි එක්ක ගොවියෝ 5000ක් ජීවත් අවුරුදු 28ක් ඉන්නේ නැහැ නේ. පළවෙනි එක කියන්නේ ගොවියෙක් අලාභ නම් කවදාවත් මේක ඉන්නේ නැහැ නේ මේක මේ. ඉතින් ඔබතුමී ප්‍රශ්නේ සරල එකක් තියෙන්නේ ගොවියා. ගොවියා එන්න ඕනේ මේක මේ පරිසරය සඳහා මං ආවේ නැහැ කියලාවත් අඩු ගන්න කියලා. අපි වටයින ගොවි සංවිධානය මේ කාබනික ක්‍රමෙන් එළියට ගියේ නැහැ. එළියට නොගියේ ඔබතුමී කිව්වා වගේ කොම්පෝස්ට් දාලා අස්වැන්න අඩු වුණොත් කාබනික අමුද්‍රව්‍ය දාලා නෙමෙයි කොම්පෝස්ට් දාලා අඩු වෙනවා. අපි පිළිගන්නවනේ ඒක. ඒතොර ඒ අඩු වුණත් ලැබෙන මිල හින්දා ඒකට මේ ක්‍රමයේ තුල හිටියා. ඒතකොට දැන් මේ ක්‍රමයේ තුල මේ තියෙන ලෝකෙට ගැළපෙන ඉල්ලුමට සරිලන දෙයක් දෙන්න ලංකාව සූදානම්ද? මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අපේ රට සූදානම්ද? මේ ඩොලර් අර්බුදයක් විදේශ විනිමය අර්බුදයක් තියෙද්දි ඒකට පිළියම් මේ තුල නැද්ද? සියලුම දේවල් තියන් ඉන්නේ. මේ සියලුම දේවල් තියාගෙන මේ දත්ත සමාජගත කරන්න ඕනේ. ඒක අපි කියන මාධ්‍ය ලොකු වක්කීමක් මේ වෙලාවේ තියෙනවා මේ අවශ්‍යතාවයට. දැන් මම ඔබතුමීට කියන්න අද පොළොස් වල තියෙන ඉල්ලුම. අපේ අපනයනේ කාබනික අපනයනේ 4 වෙනි තැනට තියෙන පොළොස්. ඒ කියන්නේ තේ වලට වඩා වැඩි ආදායමක් ගන්නවා අපි පොළොස් වලින්. ගමේ ඕන තරම් බිම මේ ගස් යට වැටලා විනාශ වෙලා යනවා. ඒ වගේම කෙහෙල්ම. ඒ වගේම තව ලිස්ට් එකක් කිව්වොත් එහෙම එකපාර මේකෙන් එළියට යනවා මාතෘකාවෙන් මෙවැනි දේවල් වල තියෙන ඉල්ලුම වැඩි වෙන්න හේතුව තමයි අද ලෝකෙම බොහෝ රටවල් වීගන් වෙලා තියෙනවා. ඒ වගේම වෙජිටේරියන්. ඒ කට්ටිය කැමති මේ මීට් මේ ප්‍රෝටීන් එකට සප්ලිමන්ට් එකක් හැටියට දෙන්න මේ සබ්ස්ටිටියුට් එකක් හැටියට දෙන්න කැමති ශාක වලින් එන ප්‍රෝටීන්. ඒව හැටියට මේ ලංකාව තුල තියෙන මේ නිකන් කැලේ වැටලා තියෙන දේවල් කොස් යටි වලින් හදනවා වෙන මේවා බොහෝ මේ මාතෘකාවෙන් එළියට යන කතා කරොත් එහෙම එවැනි බොහෝ දේවල් මේ තුල තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන විභාවය ලංකාව තුල කිසිම වැඩක් ගන්න නැතුව තියන් ඉන්න දේවල් අපනයන ක්ෂේත්‍රෙට ඉතා අගේ වැඩි කළ දේවල් බාට පත් කිරීමට තියෙන විභාවය ඉතා මිහලයි. ඉතා මිහලයි. හැබැයි ඒක කාබනික ලේබල් එකකින් ගියොත් ඊට නිකම්ම 130ට වඩා අගේ වැඩි වීමක් එනවා. ආචාර්යතුමනි දැන් අපි අපේ රටේ දැන් රැකියා අවස්ථා ගත්තොත් විශේෂයෙන් තරුණ ප්‍රජාව දැන්
කතා කරන දෙයක් තමයි විශ්වවිද්‍යාලයකට ගියොත් එහෙම විශ්වවිද්‍යාල දරුවෝ විශාල ප්‍රමාණයක් එළියේ ඉන්නවා රස්සාවල් නැහැ කියනවා. එහෙම නැත්නම් වැඩිහිටි ප්‍රජාව. එහෙම නැත්නම් ගෙදර ඉන්න ප්‍රමාණය වැඩි කියලා කියනවා. නමුත් දැන් මේ කියන විදිහට Tamanට ගෙදර ඉඳලත් මුදල් උපය ගන්න පුළුවන් රටක අපි ඉන්නේ. නමුත් මම හිතන්නේ මේ අපි මේ දන්නේ නැහැ. මේ ක්‍රමවේදය දන්නේ නැහැ. මේ ක්‍රමවේදය දන්නේ නැත්නම් අපිට එක්ක අපි රජයේ මීට වඩා අවධානය යොමු කරන්නට වෙනවා. එහෙම නැත්නම් අපේ මහ පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව මධ්‍යම පාන්තික මධ්‍යම පරිමාණයේ ඉන්න ව්‍යවසායකින්ව එළියට ඇදලා ගන්න ක්‍රමවේදයක් හදන්නට වෙනවා. මොකක් හරි මේ සැලසුම් වල තියෙන ගැටලුවක් කියන එකයි මේ විදිහට පේන්නේ අපිට. අපේ යාන්ත්‍රණය අපිට ජාතික සැලැස්ම නැහැ. අපි ජාතික ප්‍රතිපත්ති නැහැ අත්‍තරම ලංකාව තුළ. ඉතින් අපි දකිනවා ව්‍යවසායක හැටියට මධ්‍යම සහ සුළු පරිමාණයේ ව්‍යවසායක හැටියට ඒ කට්ටිය ලංකාව තුළ අතරමං වෙලා ඉන්නේ. දැන් අපි දන්නවා විදේශ රටවල අපි ජීවත් වෙනවා වැඩ කරනවා උපදෙස් දෙනවා. ඒ තුළ අපි දකිනවා රටක ප්‍රතිපත්තියක් තියෙනවා. SME සෙක්ටර් එක තමයි ඒ ඕනෑම රටක බෑක්බෝන් එක. ඩෙවලොප්මන්ට් ආර්ථික ලංකාවේ ඒක වෙන්න ඉඩකඩ අඩුයි. මොකද ලංකාවට ඒක වෙන්න ජාතික ප්‍රතිපත්තිය නැත්නම් ඒ කට්ටිය දේශීය කර්මාන්ත කාඩු කඩා වැටෙනවා. දැන් අපි තුමු මොනහරි නැවතුවා කියලා පොහොර විශේෂයෙන්ම දැන් පොහොර ගේනවායි. එතකොට දැන් බලන්න පොහොර නිෂ්පාදකයෝ මොකද කරන්නේ ගම් වලට ගිහිල්ලා කිව්වා අපතර වලින් කොම්පෝස්ට් හදන්න. ඒක මිලදී ගන්නවා. ඒ ආදායම යන්නේ ගමේ ඉන්න එක්නොට. ඒක ඒවා එකතු කරලා ඒවා කොම්පෝස්ට් තත්ත්වය පාලනය කරලා ඒකට ජෛව පොහොර සුද්ධ ජීවීන් දාලා ආපහු විකුණනවා. ඒ විකුණන්නේ ගම තමයි. ඉතින් මේ තුල විශාල රැකියා ගාණක් බිහුණා. විශාල ගාණක් බිහුණා. ඒ කියන්නේ අපි දන්න අපි වට ඉන්න ගොඩ හම්බ වෙන අපිට මිනිස්සු ඒ කට්ටිය කියන මුළු පවුලම ජීවත් වුණා කියලා අවුරුදු ගාණක් මේ තුලින්. ඉතින් ඒවට දැන් ඒකට මොකද වෙන්නේ ඊළඟ? ඔබතුමේ කිව්වාගේ දැන් ඒ කට්ටිය සැකෙන් බලනවා. දැන් මොකද වෙන්නේ? දැන් අපි ඔබතුමාලා අපෙන් ගන්නවද? කියන්නේ අපි වගේ නේ හැම සමාගම මේ ප්‍රශ්නේ තියෙනවා. මොකද මේ සංගමයේ මේ ඒක සම්බන්ධ රැසීමකුත් තිබ්බා. මේ මාධ්‍ය සාකච්ඡාවකුත් තිබ්බා. ඉතින් දැන් මෙවැනි ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ආදායම් වැඩි කර ගැනීමේ ක්‍රම ඕනතරම් තියෙනවා. ඒකක් අපද්‍රව්‍ය හරියට අරගෙන ඒ ගම් වට එකතු වුණොත් එහෙම අපි ඇත්තටම මෑත කාලේ මීටිමත් අපි රැසීමක් තිබ්බා අපේ කාබනික ගොවි සමිතිවල රට පුරාම තියෙනවා. ඒ කට්ටියට කිව්වා අපද්‍රව්‍ය අරගෙන දෙන්න කොම්පෝස්ට් එක මිලදී ගන්නම් කියලා. ඒතකොට ඒ කට්ටියගේ ගම් මිරිස් කුළු බඩු තේ ගැනීමට අමතරව ආදායමක්. ඉතින් මේ අපි දැකලා තියෙන ගොඩක් වෙලාවට ඒ සමහර පවුල් වල කොළඹ රැකියා කරපු කට්ටිය ආයි ගෙවල් වලට ගිහින් ඉන්නවා සන්තෝෂෙන්. මම හිතනවා අපිට වෙනස් වෙන්න ඕනේ කාලය ඇවිල්ලා තියෙන්නේ වෙනස් කළ යුතු කාලය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම විශ්වාස කරන්නේ අපිට හැකියාවක් තියෙනවා මාධ්‍යකරුවන් හැටියට මාධ්‍යවේදීන් හැටියට සහ මාධ්‍ය හසුරවන්නන් හැටියට මේ පණිවිඩය ජනගත කරන්න. මේ ජනගත කිරීම තුළ තමයි අපේ රටේ සමහර විට මේ ඇස් වහගෙන ඉන්න පිරිසගෙත් ඇස් අරවන්න අපිට හැකියාවක් ලැබෙන්නේ. තවත් තියෙන බොහෝ තොරතුරු අපි කතා කරමු විරාමයක් අරගෙන. හොඳයි විරාමෙන් පසුව යලිත් to the point. ආචාර්යතුමනි දැන් අපි කතා කළා බොහෝ කාරණා කතා කළා. අපි මේ කාබනික වගාවේදී අපි මේක පටන් ගැනීමක් තිබුණා ආරම්භයක් තිබුණා. නමුත් අපිට මැද යම් කිසි ආකාරයක බාධාවක් ආවේ. ඇයි? ඒ බාධාවට මොන වගේ පිළියම්ද අපිට වැරදුණු තැන් මොනවද අපි නිවැරදි කළ යුතු තැන් මොනවද කියන එක. නමුත් අපි මේ නිවැරදි කරගෙන මේ මාවත හෙලිපෙහෙලි කරගත යුතුමයි නේද? අනිවාර්යෙන්ම. ඒ කියන්නේ මෙවැනි අවස්ථාවක් ආයි ලබා ගන්න බෑ අපිට. ඒ කියන්නේ දැන් ලෝකෙම යන්නේ එක දිශාවකට මිලියන් ඩෙවලොප්මන්ට් ගෝල්ස් ඇතුළු මුළු ලෝකෙම සැලසුම් හදන්නේ ඒකට. ෆුඩ් සිකියුරිටි කිව්වම සස්ටේනබල් ෆුඩ් සිකියුරිටි. නිකම්ම ෆුඩ් සිකියුරිටි ගැන කතා කරන්නේ නැහැ කවුරුත් දැන්. එතකොට මේ ගොඩක් වෙලාවට මේ කෙමිකල් රෙසිඩියුස් අඩු කෑම ගැන තමයි කතා කරන්නේ. එතකොට මේ අපිට මේ හැරවුම් ලක්ෂයක් අපිට ආවේ. ඒකේ ගොඩ ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු ඉතාම විශාලයි. විකල්ප නොදී අපි විසඳුමක් දෙන්න ගියා. විකල්ප නොදී දෙන්න බෑ කවදාවත්. දැන් උනත් මේ කතා කරන සෑම එකටම විකල්පයක් දෙන්න ඕනේ. පොළොවේ කරලා පෙන්වන්න ඕනේ. ඉතින් මෙවැනි දෙයක් නැවතීම මම හිතනවා අනාගත පරපුරට කරන අසාධාරණයක්. ඒ කට්ටියට මේ රයිට් එක තියෙන්නේ. ඇත්තටම අරගලේ වෙන්න ඕනේ ඉපදෙන්න ඉන්න කට්ටිය. කවදා හරි. එතකොට මේක තුල අපි දකිනවා මේක හරියට කළමනාකාරීකව ජාතික ප්‍රතිපත්තියක් දැම්මොත් මේ ගැන අවබෝධයක් කරන් දුන්නොත් මේකේ තියෙන හැකියාව පෙන්වුවොත් මේකෙන් කවුරුත් එළියට යන්නේ නැහැ. හැබැයි හැකියාව පෙන්වුවේ නැත්තම් ඒ හැකියාව පෙන්වීම සඳහා පොලිසි මේකර්ස්ලා ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණය ඒ වගේම ගොවියට සම්බන්ධ වෙන කට්ටිය ගොඩක් ඉන්නවා ලංකාවේ. ඒ කට්ටිය දැනුවත් නොවි මේ කාර්යය කරන්න බෑ. ඒතකොට රජය මම දැක්ක රජයේ බොහෝ නිලධාරීන් මේක දැන් දන්න කට්ටිය වෛද්‍යවරු ඒ වගේම වෘත්තිකයන් මේකට බැහැලා ඉන්නවා.
ආයෝජනය කරනවා මේකට. ඒකට දන්නවා මොකද වැඩියෙන් පිටට ඉන්න කට්ටිය තරුණ පරපුර මේකට පුදුම ඇල්මක් තියෙන. අපි දැකලා තියෙනවා ආහාර මේ කාබනික ආහාරක ලංකාවේ වෙළඳ පොළවලක් තියෙනවා. මම ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒ ගැන මගේ ලොකු සැක සංකා තියෙනවා. අපේ නීති තිබ්බත් ඒවා තියෙනවා. නමුත් ඒ තුළ බඩු ගන්න කට්ටිය ඉන්නේ යන් කපල්ස්. ඒ කියන්නේ ගොඩක් පිටට ගිය කට්ටිය ඉන්නවා, වයසක කට්ටිය ඉන්නවා. මේක ඉතාම හොඳ ප්‍රවණතාවයක්. ඒ කියන්නේ මේ කට්ටිය දැන් අපේ කාලේ අපිට ඉන්ටර්නෙට් එකෙන් තොරතුරු ගන්න හම්බුනේ. අද ගැහුව ගාම දන්නවා. කෙමිකල් ග්ලයිෆොසේට් බෑන් කරන්න රටවල් කොහොමද ගන්න දඩේ කීද විනාඩි ගණන් බලා ගන්න පුළුවන්. මං කිව්ව තොරතුරු ගොඩක් ඒවා. දැන් අපේ නීති පද්ධතිය සැකසීලා තිබ්බත් මේ විදිහට අයථා විදිහට මේ නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරන යම් ආකාරයක මේ නීති වලින් පැන යාමේ හැකියාවක් තියෙන නිසා දෝ පහුගිය කාලයේදී මේ විදිහේ විවිධ සමාගම් බිහි වුණේ ප්‍රමිතිගත කාබනික නිෂ්පාදන වලින් තොරව. ඇත්තට මේ කාලේ මදි වුණා. ඒ කියන්නේ ඒ කට්ටියේ පරිවර්තන කාලේ එකයි මම කිව්ව මාස 10කට අඩුම ඕනේ කියලා. ඇත්තම වෙන රටක අවුරුදු 3ක් දෙනවා. මේකට අවුරුදු 3කින් මම ලංකාව කාබනික තියා පාරිසරිකවත් කරන්න බෑ. ඇත්ත කතාව. ඉතින් ඒ හේතුව තමයි මේ ඔබතුමිය අහුව ප්‍රශ්නේ. පරිවර්තන කාලේ කිටි වුණාම ඒක ඩිංගන කට්ටිය ඉන්න ගොඩක්. ඒ කියන්නේ ආයතා කට්ටිය මේකෙන් වෙළඳ ව්‍යාපාරයක් බාටපත් කරගන්නවා. ඉතින් ඇත්තටම ඒ මාස කීපෙදී මුදල් ගනුදෙනු කරගත්ත ඉවරයි. එතන ඉවරයි. ඒතකොට ඒ වෙද්දී ඒ කාබනික කියන වචනේත් හානි කළා. ඒක ඇත්ත සත්‍ය වශයෙන් කරන මිනිසුන්ගේ සම්පූර්ණ ගෞරවයක් නැති කළා. ඒ වැඩ කරනවා. ඉතින් ඒක දැන් ඕනෑම වෙලාවක අපි දැක්කා දැන් මේ තුල තියෙන මිනිස්සු අතරින් වැරදීමුත් තියෙනවා. යස් අපි ඒක පිළිගන්න ඕනේ. රාජ්‍ය තාන්ත්‍රණයේ ඉන්න කට්ටිය බොහෝ දෙනෙක් දැන් මේවා නීති රීති හදද්දී ඒකට අවශ්‍ය ස්ටෑන්ඩඩ් ප්‍රමිතින් හදන්න ඕනේ. ප්‍රමිතින් හදන්න මාස 6ක් යනවා. මාස 6ක් අවශ්‍ය වෙනවා. ඒක මහ ජනතාවට දෙන්න ඕනේ. ඒක ගැන සාකච්ඡා කරන්න වෙලාවක්. ඒක හතු පිපෙනවා වගේ කරන්න බෑ. මේක කරන්න බෑ. ඉතින් මේ තුල අපි බොහෝ දේවල් කරා. ඇත්තටම රාජ්‍ය නිලධාරීන් පුදුම මම දන්න කැපෙච්ච මට නම් කියන්න කැමති නැහැ මෙතන. පුදුම කැපවීමක් කළා මේ සමහර රාය 12ටත් උත්තර දෙනවා. අපි අපේනුත් විමසන ගොඩක් මම ඒක උපදේශක හැටියට ඉන්න හින්දා. ඉතින් මේ ගමන යන්න බොහෝ දේවල් මේ කරා. නමුත් ඒ කිරීම තුල මදි ප්‍රමාණවත් මේවැනි වංචාකාරයෝ මේ ඇවිල්ලා මේක විනාශ කරන කට්ටිය ඉන්නවා සැලසුම් සාගතව. නමුත් මේක දන්නේ නැතුවත් එන කට්ටියක් ඉන්නවා වෙළඳ ව්‍යාපාරයක් කරන කට්ටියක් ඉන්නවා. එවැනි කට්ටිය වළක්ව ගන්න පුළුවන් වුණොත් යථා නීති රීති ගෙනලා ඒ වගේ මේක දැනුවත් කරොත් ඔක්කොම මම හිතනවා මේ දැනුවත්කම නැති හින්දා ගොවියොත් ගොඩක් මේ විරුද්ධයි. ඒ වගේම අපේ ඉන්න විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු ආචාර්යවරු ඒ වගේම වෘත්තිකයන් ගොඩක් ඉන්නවා. ඒ කට්ටියත් මේ ගැන දැනුම තියෙන ගැටලු ගොඩක් තියෙනවා. උදාහරණයක් පුංචි උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම මම කාප් එහෙම නැත්නම් කවුන්සිල් ෆෝ ඇග්‍රිකල්චර් රිසර්ච් පොලිසි එකේ ඕගනික් යුනිට් එක මම තමයි ඡාය කරන්නේ. ඒකෙදි අපි මේ කාබනික කියන ඒවා රිසර්ච් කරයි කියලා මම දැක්ක ගොඩක් මාධ්‍යවලදී කියනවා. මම කනගාටුයි කියන්නේ ඇත්තටම ඒ රිසර්ච් කාබනික නෙවෙයි කරලා තිබ්බ කොම්පෝස්ට් කියන ඒවා. මම කාබනික ඩිෆයින් කළා හරියට. ඒ කරපු රිසර්ච් වල අපිට ඕන වුණා මේ ග්‍රන්ථයක් එළියට දාන්න ගිහලා ඒ වගේම ග්‍රාන්ට්ස් වගේක් තිබ්බා. ඒවා දෙන්න අපි කතා කරාම මම හිතනවා රිසර්ච් පේපර්ස් 70 ගණක් ආවා. ඒකෙන් 3යි කාබනික ඒවා තිබ්බේ. තෝට මේ දැනුම ගැන අපිට කලබල වෙලා අපි බය වෙලා අපි ලොකු ගන්නෝඩි PGRCගේ වර්ක්ෂොප් එකක් කාපින් ඇරේන්ජ් කරලා මේ ලංකාවේ රිසර්ච් ස්ටේෂන් යුනිවර්සිටිස් වල ඉන්න නියෝජිතයෝ ගෙන්නලා දේශනයක් තිබ්බ. ඒක තාම තියෙනවා කාප් එකේ මේක. ඒතකොට ඔබතුමීට හිතා ගන්න පුළුවන් අපේ මේ ඕගනික් රිසර්ච් කියලා කරපු ඒවා ඕගනික් රිසර්ච් නෙවෙයි කියන්න ඕනේ කනගාටුවෙන්. ඒවා කොම්පෝස්ට් දැම්මට අස්සන්නේ නැහැ කියලා කොම්පෝස්ට් දාලා කම්පෙයාර් කරලා කියන මේ අස්සන්නේ නැහැ කියලා. ඇත්තටම අස්සන්නේ නැහැ. අපිත් ෆේල් වුණා සමාගමක් හැටියට මීට අවුරුදු 17කට ඉස්සෙල්ලා. එතකොට එවැනි දේවල් ඇත්තටම එකතු වෙන්න ඕනේ. මේ පරිවර්තන කාලය තුල එවැනි දේවල් එකතු වුනේ නැත්නම් ආයිත් අපි යනවා. ඒ කියන්නේ නිවැරදි කාබනික පරීක්ෂණ කරපුව අඩුයි. හරිම අඩුයි. මම දැකලා මම රිසර්ච් පේපර්ස් කීපයක්. එතකොට කියන්න කනගාටුයි. ඉතින් මෙවැනි දේවල් එඩියුකේට් කරන මොකද මේ අධ්‍යාපනය ලැබුණේම විශ්වවිද්‍යාලේ ඉඳලා ඉස්කෝලේ ඉඳලා NPK නැත්තම් අපිට නිවනක් නැහැ. ඒතකොට NPK තියෙන්න ඕනේ අපිට. NPK නැත්තම් NPK උඩා ගන්නවා. කාට මං කිව්වේ ඍජු උඩා ගන්නවා. හැබැයි සීලෙන් බටේ ගැලුවොත් ලෙඩා මලා. දැන් වෙලා තියෙන ලෙඩා මලා. ලෙඩා මැරුණා මේ පරිවර්තන ලෙඩා මලා. මැරුණා මිනිස්සු විප්ලවයක්. මිනිස්සු පාරට ආවා. සාධාරණයි. මොකද මිනිස්සු විකල්පයක් නොදී මේ ලෙඩාගේ බඩේ තියෙන මයික්‍රෝලි උඩා ගන්න එක සනීප නොකර සීලෙන් දිදි හිටිය බටේ ගැලුවා. ලෙඩා මැරුණා මිනිස්සු පාරට බහිනවා. ඒක මේ වැරදි මේක. නමුත් මිනිස්සුන්ට බයින්න බෑ අපිට. ඒකෙදි විකල්ප නොදී යන පරිවර්තන අසාර්ථක වෙනවා. කෙසේ වෙතත් අපි කාබනික වගාවට යා යුතුමයි. ඉතින් ඒ නිසා තමයි මෙවැනි විද්වතුන් ගෙනල්ලා සහ ඔවුන්ගේ අත්දැකීම් එක්ක මේ චරිත ගනුදෙනු කරන්නේ ලංකාව සමග පමණක් නොවේ. ලෝක ප්‍රජාව සමග ලෝකේ විවිධ සමාගම් සමග ගනුදෙනු කරන්නේ, විවිධ ආයතන සමග ගනුදෙනු කරන්නේ. ඉතින් එහි නිපුණයන්ව කැඳවාගෙන මේ වැඩසටහන් අපි ඉදිරිපත් කරන්නට හේතු වන්නේත් ඔබට සහ මට පිළිගත යුතු කාරණාවක් තිබෙනවා. ඒ තමයි අපි අනාගතයේ අනිවාර්යයෙන්ම මේ කාබනික වගාවට යොමු වෙන්නට ඕනේ. අර
කියනවා වගේ අපේ ආචාර්යතුමා කිව්වා වගේ මේක ප්‍රායෝගික තලයේ අපි ඔප්පු කරගන්නටම ඕනේ. මොකද අපේ මනසින් අපි මේ අර කිව්වා වගේ මේ ලෙඩා මැරෙනකන් ඉඳලා තමයි අපි මේ උත්තර හොයන්න ගියේ. ඉතින් ඒක නිසා ලෙඩාව නොමැරී කොහොමද අපි මේ වැඩේ කරන්න කියලා අපි ප්‍රායෝගිකව ඔප්පු කරන්නට ඕනේ. මේකට තියෙන හොඳම විකල්පය අපි අර ආර්ථික භෝග පිළිබඳව හිතන්නේ නැතුව එහෙම නැත්නම් අපි වී වගාව මහා පරිමාණය කරන වගාවන් වලට පෙර අපිට අපේ ගෙවතු වගාවෙන් අපිට ආරම්භ කරන්නට මුලින්ම මං හිතනවා හැම කෙනෙක්ම පියවර ගත්තා නම් සෑම කෙනෙකුගේම යුතුයකමක් තියෙනවා මේ ප්‍රශ්නට උත්තරයක් අරගෙන ඉන්න. මේක අපිට ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්නට හැකියාවක් නැහැ. විවිධ සමාගම් වලට ඇඟිල්ල දික් කරන්නට විදිහක් නැහැ. කාබනික පොහොර නිෂ්පාදනය කරන සමාගම් වලට ඇඟිල්ල දික් කරන්නට පෙර අපේ වත්තේ අපිට පුළුවන්කමක් තියෙනවා නම් මේ කාබනික පොහොර යොදලා එක පැලයක් හිටවල අස්වැන්න අරගෙන ප්‍රායෝගිකව අපිටම මේක ඔප්පු කරගන්න හැකියාවක් තිබෙනවා නම් මං හිතනවා අන්න එදාට අපිට පුළුවන් වෙයි රටක් විදිහට ජයග්‍රහණය කරන්න අපි සමස්ත ප්‍රජාවම ජයග්‍රහණය කරන්නට. අපි එතනට අරගෙන යමු. මාධ්‍ය හැම වෙලාවෙම ඉන්නවා, දෙරණ හැම වෙලාවෙම අපි ඔබ සමග ඉන්නවා. ඒ වගේම අපි තවත් විද්වතුන් මෙතුමා වගේම අත්දැකීම් බහුල පිරිස මේ වේදිකාවේ අපි කතා කරන්නට ඉඩ සලස්වා දෙනවා ඉදිරියේදීත්. ඒ වගේම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ආචාර්ය සරත් රණවීර මහතාට, නිර්මාතෘ ඒ වගේම සභාපති බයෝෆුඩ්ස් පුද්ගලික සමාගමේ. ඔබතුමාටත් අපි ආරාධනා කරනවා. මොකද අපි ඉදිරියේදීත් අපි මේ එකට එකතු වෙලා වැඩ කරගෙන යමු. මොකද අපි ඔක්කොමලා එකට එකතු වෙලා වැඩ කරපු තැන අපිට දවසක ජයග්‍රහණය ළඟා කරගන්නට හැකියාවක් ලැබෙයි. ස්තුතිවන්ත වෙනවා දවසේ ඔබතුමා අපේ මැදිරියට පැමිණියාට. එහෙමනම් to the point වැඩසටහනින් අපි අද දවසේ සමුගන්නවා. තවත් දවසකදී යලිත් හමු වෙමු. සුබ දවසක්.